ආයුබෝවන් මම නිෂාද රුවන්මලි මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ සංවර්ධන ඉලක්ක ජය ගැනීමට නම් දේශපාලකයන් හා රාජ්‍ය සේවකයන් තුළ ආකල්පමය වෙනසක් සිදු විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටී. රුහුණු විශ්වවිද්‍යාලයේ අන්තවාදී සිසුන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය සංකේත වර්ජනයක. අන්තවාදී දේශපාලන පක්ෂයක් සිය බංකොලොත් භාවය වසා ගැනීමට සරසවි සිසුන් යොදා ගන්නා බවට ඇමති කෙහෙලියගෙන් චෝදනා. ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ව්‍යවස්ථානුකූල බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි. චීනයෙන් මෙරට මාර්ග සංවර්ධනයට රුපියල් කෝටි 5600ක්. විශ්‍රාම වැටුප් සංශෝධනයට එරෙහිව ප්‍රංශයේ උද්ඝෝෂණ. දේශීය පුවත් දේශපාලකයන් සහ රාජ්‍ය සේවකයන් තුළ කඩිනම් ආකල්පමය වෙනසක් ගොඩ නැගුණහොත් පමණක් සංවර්ධන ඉලක්ක පහසුවෙන් ජයගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. කොටි ත්‍රස්තවාදයේ මව්බිමෙන් තුරන් කිරීමට හැකි වූයේද ජනතාව තුළ ඊට සරිලන ආකල්පමය වෙනසක් ඇති කිරීම නිසායි. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති ආකල්පමය වෙනසක් වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී. ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ආකල්ප වර්ධනය කිරීමේ 3 අවුරුදු ජාතික වැඩසටහන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ආරම්භ කෙරුණා. මෙය ක්‍රියාවට නැංවෙන්නේ දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් අංශ දෙකක් යටතේ. රාජ්‍ය ආයතන 12ක ඍජු දායකත්වය මීට ලැබෙනවා. වැඩසටහන අවසන් වන්නේ 2013 දී. ජාතික අභිමානී හැඟීම් උද්දීපනය සඳහා පරිසර සහජීවනය සහ ස්වයං විනයධාර සමාජයක් ගොඩනැගීම මෙහි අරමුණයි. මේ අපේ යුතුයකම කාටද? අපිට පඩි ගෙවන්නේ කාල් වෙනුවෙන්ද? අපේ සමාජය වෙනුවෙන්. ජනතාව වෙනුවෙන්. එහෙනම් අපි ජනතාවගේ සේවකයෝ. දේශපාලඥයාගෙන් ජනාධිපතිවරයාගෙන් ඉඳලා රාජ්‍ය හැම සේවකයෙක්ම ජනතාවගේ සේවකයෝ. අපේ වගකීමක් තියෙනවා. ජනතාවට අපිට මේ වෙනස ඇති කරගන්න පුළුවන් නම් සමාජයේ රාජ්‍ය සේවකයාගේ සිතුම් පැතුම් දේශපාලඥයාගේ ඉඳලා ඉහළ ඉඳලා පහළට මේ අපි සියලු දෙනා ජනතාවගේ සේවකයෝ. ඒ නිසා අපි ජනතාවටයි වැඩි ඉන්නේ. ජනතාවගේ සුභසිද්ධිය තකා අපි ගත යුතු පියවර අපි ගත යුතුයි කියලා. එහෙමනම් රාජ්‍ය සේවයේ ලක්ෂ 12 ගේ මතවාදය වෙනස් වුණොත් දේශපාලඥයාගේ මතවාදය වෙනස් වුණොත් රටේ සංවර්ධනය ඊතරම් කාර්යයක් නෙවෙයි. අපි ලබා ගන්න යන ඉලක්කය අපිට ඊතරම් අභියෝගයක් නෙවෙයි. ආර්ථික සංවර්ධනයට සමගාමී සමාජ සංවර්ධනයක් ඇති කරගත යුතු බවයි අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා මෙහිදී කියා සිටියේ. ආර්ථික සංවර්ධනය විතරක් තිබිලා දිනු වෙන්න බෑ. අධ්‍යාත්මික සංවර්ධනය විතරක් තියෙන්නත් බෑ. මේ දෙකම තියෙන්න ඕන. අධ්‍යාත්මික සංවර්ධනය තියෙන්න ඕන චින්තනය තුල ඒ තුලින් දිනු සමාජයක්, ශ්‍රේෂ්ඨ සමාජයක්, උත්තරීතර සමාජයක් ගොඩනගෙනවා. ඒ උත්තරී සමාජය තුල ආර්ථිකය ගොඩනගෙන්න ඕන. ඒ ආර්ථිකයත් ආවම අර උත්තරී සමාජය ආර්ථික වශයෙන් දිනුවාම දියුණු සමාජයක් බවට සන්තෝෂවත් සමාජයක් බවට තමන්ටත් අනුන්ටත් කරදරයක් නැති චින්තනයක් ඇති පිරිසක් බවට පත් වෙනවා. ආකල්පමය වෙනසක් වැඩසටහනේ ආරම්භක දේශනයේ පවත්වන ලද්දේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින්. මනුෂ්‍ය ජාතිය කියන්නේ මහා සාගරයක් වගේ. ඒ මහා සාගරයේ පුංචි කුණු බිනක් තිබුණාට මහා සාගරය කිලුට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මහා සාගරය ලෙස අපේ මහ ජනතාව දෙස බලලා සුබවාදීව බලලා ඔවුන්ට කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවා නම් අතිගරු ජනාධිපතිතුමන් 2005 ජූලි මාසයේ ඔබත් මාත් අමතලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කිව්වා අපේ ළඟට මිනිසුන් එන්නේ කඳුලක් ඇතිව. කරුණාකරලා රාජ්‍ය සේවකයන් හැටියට මේ කඳුළු පිස දාන්නට ඔබට පුළුවන් නම් ඔබයි නියම රාජ්‍ය සේවකයෝ. ආගමික නායකයන්ද ජනතා නියෝජිතයන් රැසක්ද පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අන්තවාදී දේශපාලන පක්ෂ තම බංකොලොත් භාවයේ වසා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යොදා ගන්නා බවට අමාත්‍ය කෙහෙලිය රමුක්කැල මහතා චෝදනා කරනවා.
දේශනවලට සහභාගී නොවන පූර්ණකාලීන ශිෂ්‍යයන් ලෙස රැඳී සිටින මෙර පිරිසක් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන බවයි අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. මේ ප්‍රශ්නේ අපි ඒකපාක්ෂිකව බලන්න බෑ. මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන් ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ගෙන් නම් පුළුවන් දෙමව්පියන් අඬනවා. අන්තවාදී සංවිධාන විසින් මේ දෙමව්පිය මහන්සි වෙලා හම්බ කරගලා දරුවන්ට ඉස්කෝලේට ඇරලා විශ්වවිද්‍යාලවලට ඇරලා විශ්වවිද්‍යාලවල විප්ලව කරන්න නෙමෙයි අපේ දරුවෝ අරින්නේ කියලා. හැබැයි මේ අන්තවාදී සංවිධාන තමයි කඩාවැට්ට දේශපාලනය කරගන්න මේ සියලු දේ පාවිච්චි කරනවා. ඒ රජයක් හැටියට යම් යම් විදිහේ ආකාරයෙන් මේ පාලනය කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මුළු රටම මේ විදිහේ මේ ආකාරයේ මේ විනාශකාරී අන්තවාදී අන්ඩාම් වලට දීලා අහක බලාගෙන ඉන්න හැකියාවක් නැහැ. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එහි සියලුම පීඨවල ආචාර්යවරුන් හා සෙසු කාර්ය මණ්ඩල අද සංකේත වැඩ වර්ජනයක නිරත වුණා. සරසවි භූමිය තුලදී යෙල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා මාතර මහරෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තා. අද මාධ්‍ය හමුවක් පවත්වමින් උපකුලපතිවරයා කියා සිටියේ එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රචණ්ඩකාරී සිසුන් කණ්ඩායමක් විශ්වවිද්‍යාලය තුල අර්බුදයක් ඇති කිරීමට උත්සාහ දරන බවයි. මේ සම්බන්ධව සාක්ෂි සහිතව තොරතුරු හෙළි වී ඇති බවද උපකුලපතිවරයා පවසනවා. ප්‍රහාරයට සම්බන්ධ සිසුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියා. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතාට එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළ පහර දීම දැඩි පිළිකුලෙන් හෙලා දකින බව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව කියා සිටිනවා. මීට අදාළ නිවේදනය නිකුත් කරන ලද්දේ කමිටුවේ සභාපති කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම් මහතා විසින් ලෝකයේ සෑම රටකම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ ආචාර්යවරයා සහ ශිෂ්‍යයා අතර ගොඩනැගී තිබුණේ අතිශය සංවේදී මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය පදනම් කරගත් සම්බන්ධතාවක්. ආසියාතික රටවල මෑතක් වනතුරුම ගුරු ගෞරවය වඩාත් අර්ථාන්විත මට්ටමක පැවතුණා. එහෙත් මෑත කාලීනව අන්තවාදී දේශපාලන පක්ෂවල බලපෑම් නිසා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා කඩාකප්පල්කාරී නින්දිත ක්‍රියාමාර්ගවලට පෙළඹී සිටිනවා. මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතාට මෙසේ මැර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේද එවැනි කඩාකප්පල්කාරී පිරිසක්. මොනම හේතුවක් මත හෝ මෙවැනි සිදුවීම් වලට යලි ඉඩ නොතැබීම ශිෂ්ට සම්පන්න සමස්ත මානව සමාජයේ දැඩි අරමුණ විය යුතු බව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව අවධාරණය කරනවා. චීන සංවර්ධන බැංකුව මෙරට මාර්ග ඉදිකිරීම කඩිනම් කිරීමට රුපියල් කෝටි 5600ක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. ඊයේ රැසූ කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය පළ කළා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපතිතුමා විසින් සංවර්ධනය කෙරෙන මාර්ග කිලෝමීටර් ප්‍රමාණය 1174ක්. යුද ගැටුම් වලින් හානිටපත් ප්‍රදේශවල හදිසි ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 1680ක ආධාර මුදලක් පිරිනමා තිබෙනවා. එම මුදල් යෙදවෙන්නේ මාර්ග පද්ධතිය යථාවත් කිරීම, විදුලිය සහ ජල යෝජනා ක්‍රම වැඩි දියුණු කිරීම සහ සමාජීය අවශ්‍යතා නංවාලීම සඳහායි. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාසල් දන්ත චිකිත්සාගාරවල යටිතල පහසුකම් නංවාලීමට රුපියල් 11 කෝටි 80 ලක්ෂයක් වෙන් කිරීමට ඊයේ රැසූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. එය අමාත්‍ය බන්දුලු කුණවර්ධන මහතාගේ යෝජනාවක ප්‍රතිඵලයක්. දැනට පාසල් 473ක දන්ත ඒකක ක්‍රියාත්මකයි. යාපනයේ අච්චුවේලි කර්මාන්තපුරේ යලි ආරම්භ කිරීමටද කැබිනට් අනුමැතිය පළ වුණා. අක්කර 65ක භූමි භාගයක පිහිටි මෙම කර්මාන්තපුරය ආරම්භ කරන ලද්දේ 1971 වර්ෂයේදී. එය යලි පණ ගැන්වීමේ ව්‍යාපෘතියට ඉන්දියානු රජය රුපියල් 17 කෝටි 40 ලක්ෂයක් ලබා දීමට ඉදිරිපත් වී සිටිනවා. ශ්‍රී ලංකා රජය ඊට වැය කරන මුදල රුපියල් 2 කෝටි 50 ලක්ෂයක්. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින්. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ මෙරට ව්‍යාපෘති 7කට රුපියල් 36 කෝටි 40 ලක්ෂයක් පිරිනැමීමට ඉදිරිපත් වී සිටිනවා. ඒ සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වුණා. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජීවනෝපාය හා ප්‍රජා සංවිධාන නැවත ශක්තිමත් කිරීමට රජය පියවර අරන්. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50 ලක්ෂයක් ලබා දීමට කොරියානු රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වූයේ ඇමති මහින්දයාප අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි. හමුදා පාවහන් නිෂ්පාදනය සඳහා රජය සහ පෞද්ගලික නිෂ්පාදන ආයතනයක් එක්ව හවුල් ව්‍යාපාරයක් ආරම්භීමටද කැබිනට් අනුමැතිය පළ වුණා. මේ යටතේ වාර්ෂිකව පාවහන් යුගල දසලක්ෂය බැගින් නිෂ්පාදනය කිරීමට නියමිතයි.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යලි ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර තිබෙනවා. කර්මාන්ත ශාලාව රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට නියමිතයි. ඒ සඳහා මාතපි දයාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටද අනුමැතිය පළ වුණා. ඇඹිලිපිටිය කඩදාසි කම්හල සහ ලංකා පිඟන් සංස්ථාවට අයත් එරගම උස්වැව මහියංගනේ සහ ඇලයාපත්තුව කර්මාන්ත ශාලා යලි සංවර්ධනය කිරීමටද රජය තීරණය කළා. දේශීය සහ විදේශීය ආයෝජනය සඳහා යොදා ගැනීමට නියමිතයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය පී දයාරත්න මහතා විසින්. ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා කොටි හිතවාදියෙකු රැගෙන ඒමට ප්‍රයත්න දැරූ බවට සභානායක අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා චෝදනා කළා. එම කොටි හිතවාදියා ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ඩයස්පෝරාව මෙහෙයවූ අයෙක්. අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේ ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින්. Sir, this is the problem. IPO Human Rights Committee has admitted my complaint. They have started investigation. They have started investigations according to the confidential procedures of the IPO Human Rights Committee. But sir, they have not rejected. ජයලත් ජයවර්ධන මන්ත්‍රීතුමා අපිට දැනගන්නට ලැබුණා අපි ජිනීවා නුවර ගිය දවසේදී ඉඳන්ම එතුමා LTT ආධාරකරුවක වන චන්ද්‍රන් නැමැති තැනැත්තාගේ නිවසේ ඉඳන් කාලා බීලා එහෙ නිදාගෙන වරින් වර අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා අපේ නිරුපමා රාජපක්ෂ මැතිණිය හිටපු හෝටලයට වරින් වර පැමිණියා කියලා. එතුමා චන්ද්‍රන් නැමැත්තාත් සමග අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරය පවත්වන තැනට ඇතුල් වීමට සැලසුම් කරන බව අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණා. මේ දැනගත් වහාම මම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමේ ලේකම් කාර්යාලයට ගිහිල්ලා අපේ නියෝජිත පිරිසගේ නම් චෙක් කරා. එතකොට එතන චන්ද්‍රන් කියන එක්කෙනාගේ නමත් යම් කෙනෙක් දාලා අපි අනුමාන කරා මේ චන්ද්‍රන් කියන එක්කෙනාගේ නම දැම්මේ ජයලත් ජයවර්ධන මහත්තයා කියලා. ඒ නිසා අපි මම දැඩි විරෝධය පළ කළා LTT සංවිධානයට සම්බන්ධ කෙනෙක් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වෙන්නේ කොහොමද කියලා මම කිව්වා යාට මේ පැත්ත පළාතේ එන්න දෙන්න එපා. මම තමයි මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා මගෙන් අවසරයක් නොමැතිව එන්න බෑ කියලා. මේ විදියට අපේ රටට අපේ රට බාල්දු කිරීමට අපේ රට පෙළපාලි ගිය පිකටින් කරපු චන්ද්‍රන් කියන LTT කාර්යය සමග කාලා බීලා මේ විදියට රට පාවා දීමට ඔබතුමා කටයුතු කිරීම ගැන ඔබතුමා ලැජ්ජ වෙන්න ඕනි. ඔබතුමා ලැජ්ජ වෙන්න ඕනි. අපි දන්නේ නෑ එතුමාට මොන වාසි LTT සංවිධානයෙන් ඩයස්පෝරාවෙන් ලැබුණද කියලා. එතුමා හැචුරුනේ ඒශානුරාගේ පොදක්වත් නෑ තිතක්වත් නෑ. ඒක නිසා අපි කියනවා මේ රටේ උපන් ජයලත් ජයවර්ධන මේ නරකාදී වැඩ කරන්න එපා. දේශද්‍රෝහී වැඩ කරන්න එපා. රට පාවා දෙන්නට එපා කියලා මම ඉල්ලා හිටිනවා සර්. විරාමයකින් අනතුර තවත් උතුරු පළාතේ ක්‍රියාත්මක දැවැන්ත සංවර්ධන වැඩසටහන හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට නැවුම් මුහුණුවරක් ලැබී තිබෙනවා. විනාශ වී ගිය උතුර යලි ගොඩනැංවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි උතුරු වසන්තය ව්‍යාපෘතිය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි. වවුනියාවේ පසුගියදා පැවති උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීමේදී උතුරු වසන්තය වැඩසටහනේ ප්‍රගතිය විශේෂයෙන් සාකච්ඡා කෙරුණා. මේ යටතේ ඉකුත් වසරේ ව්‍යාපෘති 2708ක් සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 479කට අධිකයි. මේ වසරේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සංඛ්‍යාව 2944ක්. රුපියල් කෝටි 631කට අධික මුදලක් ඊට වැය කෙරුණා. උතුරේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 8847ක්. එහි ජනගහනය දසලක්ෂයකට අධිකයි. පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රාජ්‍ය රුපියල් 28 කෝටියක් වැය කළා. සෞඛ්‍ය සේවාව යටතේ රෝහල්වල ශල්‍යාගාර වාට්ටු ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් කෝටි 40ක් වැය කෙරුණා.